දැන් වේලාව පෙරවරු 8යි විනාඩි 5යි තත්පර 36යි. මේ සුදේශීය සේවයයි. ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ පොල්හේන්වත්ත වෑවල පිළියන්දල විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති පූජ්‍යපාද සියඹලාපිටියේ බුද්ධ රක්කිත තිස්ස ස්වාමින්ද්‍රයන්න් වහන්සේ ධර්මානුශාසනාවේ දායකත්වයේ දරන්නේ මහරගම ඇල්හේනපාර අංක 83න් 1 නිවසේ පදිංචි ගයන්ගී වීරසිංහ මහත්මිය මාතර තියගොඩ සපුමල් උයන අමා ශක්තිහි පදිංචි ශ්‍යාමලී මුදලිගේ මහත්මිය ඇතුළු දූ දරුවන් වෙල්ලම්පිටිය සාලවත්ත පාර අංක 36 B නිවසේ පදිංචි චමිල විජේසුන්දර මහතා උදියාවල දඹදෙනිය පදිංචි එම්.ඒ. පොඩිනෝනා මහත්මිය ඇතුළු පිරිස පිළියන්දල මහරගම පාර දෙවන පටුමග අංක 108න් 52 නිවසේ පදිංචි එල්.එස්. සුදුසිංහ මහතා කරන්දෙනිය අනුරුද්ධගම අංක 91 නිවසේ පදිංචි දේවිකා වික්‍රමරත්න මහත්මිය ගෞරවනීය දේශකයන්න් වහන්සේට දෙහැත්වට්ටි පිළිගන්වා ධර්මානුශාසනාවට ආරාධනා කරනවා මේ අවස්ථාවේදී වෙල්ලම්පිටිය සාලවත්ත පාර අංක 36 B නිවසේ පදිංචි චමිල විජේසුන්දර මහතා සහ පිළියන්දල මහරගම පාර දෙවන පටුමග අංක 108න් 52 නිවසේ පදිංචි චිතුන් එදිරිසිංහ පුතණුවන් සදහැවතුනි සංයුක්ත නිකායේ අඤ්‍යතර බ්‍රාහ්මණ සූත්‍ර ධර්මය ඇසුරු කරගෙනයි දේශකයන්න් වහන්සේ අද ධර්මානුශාසනාවෙන් කරුණු පහදා දෙන්නේ. ධර්ම ශ්‍රවණයට ප්‍රථම තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීමට নমස්කාරය කියමු. අවසරයි ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පුන්නං ආමභන්තේ පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධිම් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. ආම බහන්තේ සාදු සාදු සාදු. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒතේ තේ බ්‍රාහ්මන උභෝ අන්තේ අනුපගම්ම මජ්ජේන තථාගතෝ ධම්මං දේසේති තී. ශ්‍රද්ධා සම්පන්න කාර්මික පින්වත්නි, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආගමිකාංශය මගින් පින්වතුන්ගේ දායකත්වයේ මත දේශනා වෙන ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමටයි ඊටාම් ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් සූදානම් වී සිටින්නේ. සමස්ත ශ්‍රී ලංකා වාසී පින්වතුන්ටත් ලෝකවාසී බෞද්ධ පින්වතුන්ටත් ශ්‍රවණය කර හැකි ආකාරයට මේ පින්වතුන් දායකත්වයේ දරාගෙන ධර්ම දානමය පුණ්‍ය කර්මයක් මේ අවස්ථාවේදී සිදු කරනු ලබනවා. භාග්‍යවතුන් වහන්සේ වදාලා සබ්බ දානං ධම්ම දානං ජිනාති. සියලුම දානයන්ට වඩා ධර්ම දානීය උතුම් දානයක් වන බව. අනිකුත් ආමිෂ දානයන්ගෙන් ඒ අවස්ථාවට සාපිපාසාදී වේදනා සංසිඳවා ගන්න, සීත උෂ්ණ සංසිඳවා ගන්න අවස්ථාව සැලසෙනවා. නමුත් ධර්ම දානයෙන් ජාති ජරා ව්‍යාධි ශෝක මරණයන් ඉක්මවා යන නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීමට අවස්ථාව සැලසෙනවා. ඒ නිසා තමයි අනිකුත් දානයන්ට වඩා ධර්ම දානමේ පුණ්‍ය කර්මය ඉතා මුතුන් වශයෙන් සලකනු ලබන්නේ. භාග්‍යවතුන් වහන්සේ පදාල ධර්මය යමෙකුට හිතට නැගෙන අවැඩ කීම් කිරීම වළක්වලා අන්‍යයන්ට හිත වැඩ පිණිස කියන්න කරන්න ධර්මය ඉගැන්වෙන නිසා ඒ අනුව හික්මෙනවා. ඒ වගේම
නානා රම්මණයන් කරා විසිර යන්නා වූ සිත ඒකාග්‍රතාවයකට පත් කරගන්න උගන්වනවා. ඒ දෙකම ලෞකිකයි. සීලයත් ලෞකිකයි. චිත්ත ඒකාග්‍රතාවෙන් ඇති වෙන සමාධියත් ලෞකිකයි. දේශනාව එතනින් සීමා වෙන්නේ නැතුව ලෞකිකත්වය ඉක්මවා යන ප්‍රඥාවෙන් මාර්ගඵල පිළිවෙලින් නිර්වාණ අවබෝධ කරන්න. ඒ කියන්නේ ජාතිය ජරාව ව්‍යාධිය මරණය පවරා නොගන්නා වූ ක්‍රමය අපට උගන්වනවා. ඒ නිසා මෙවැනි මනුෂ්‍ය ජීවිතයක් තුළ මේ බුද්ධෝත්පාද කාලයේහි භාග්‍යතුන් වහන්සේ වදාළ ශ්‍රී මුක බුද්ධ වචනය අපිට අහන්න ලැබීමත් ඊට අනුව නුවණ මෙහෙවා ධර්මයේ දෙස බලන්න තියෙන හැකියාවත් ඊ타ත්ම වාසනාවන්ත ගුණයක් බව අපට සිහිපත් කරලා දෙන්න පුළුවන්. එනිසා එවැනි පින්වතුන් පිරිසක් තමයි අද මේ ධර්මයට යොමු වෙලා ධර්මයේ ශ්‍රවණය කරන්න සූදානම් වී සිටින්නේ. අද ධර්ම දේශනාවේ මාතෘකාව සංයුක්ත නිකායේ අභිසමේ සංයුත්තේ අඤ්‍යතර බ්‍රාහ්මණ සූත්‍රයේ කියන සූත්‍ර ධර්මයයි තබා ගන්න යෙදුනි. අඤ්‍යතර බ්‍රාහ්මණ සූත්‍රය කියලා කියන්නේ එක්තරා බ්‍රාහ්මණී කර්මය වදාළ සූත්‍ර ධර්මයක් කියන එකයි. භාග්‍යතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමෙහි වැඩ වාසය කරන අවස්ථාවක එක්තරා බ්‍රාහ්මණී භාග්‍යතුන් වහන්සේ කරා පැමිණිලා සතුටු සාමිචි කතා පවත්තලා එකත් පසක වාඩි වෙලා මෙසේ විමසා සිටියා. කින්නකෝ භෝගෝතම සෝ කරෝති සෝ පටිසංවේදයිති භවත් ගෞතමීනි කිමෙක්ද හෙතෙමේම කෙරේද හෙතෙමේ විඳීද. භාග්‍යතුන් වහන්සේ වදාරනවා සෝ කරෝති සෝ පටිසංවේදයති තී කෝ බ්‍රාහ්මන අයමේ කෝ අන්තෝ. බමුණ හෙතෙමේ කෙරේ හෙතෙමේ විඳී මේ විදිහට පිළිගැනීමෙන් මේක අන්තයකි. තර භාග්‍යතුන් වහන්සේ ඒ අනුමත කර වදාළේ නෑ ඒක අන්තයක් කියලා. ඒ විදිහට හිතනවා නම් හෙතෙමේම කරයි හෙතෙමේම විඳී කියන එක ඒක අන්තයක් වශයෙන් තමයි භාග්‍යතුන් වහන්සේ වදාළේ. නැවත මේ බ්‍රාහ්මණය අහනවා කිංපන භෝගෝතම අඤ්ඤෝ කරෝති අඤ්ඤෝ පටිසංවේදයිති इति භවත් ගෞතමීනි කිමෙක්ද අනිකෙක් කෙරේද අනිකෙක් විඳීද. භාග්‍යතුන් වහන්සේ වදාලා අඤ්ඤෝ කරෝති අඤ්ඤෝ පටිසංවේදයති इति කෝ බ්‍රාහ්මන අයං ဒ ුතියෝ අන්තෝ. බමුණ අනිකෙක් කෙරෙහි අනිකෙක් විඳී මේ දෙවෙනි අන්තයයි. එතකොට මේ අනිකෙක් කරනවා අනිකෙක් විඳිනවා කියන එකත් භාග්‍යතුන් වහන්සේ අනුමත කර වදාළේ නැහැ. ඒක දෙවෙනි අන්තයයි කියලා වදාලා.
අනතුරු භාග්‍යතුන් වහන්සේ වදාරනවා ඒතේතේ බ්‍රාහ්මණ උභෝ අන්තේ අනුපගම්ම මජ්ජේන තථාගතෝ ධම්මං දේශේති. බමුණ මේ අන්ත දෙකට නොපැමිණ තථාගත තෙමේ මැදුම් පිළිවෙතින් ධර්මය දෙසයි කියලා. මෙන්න මේ වචනේ තමයි අපි අද තෝරගන්න උත්සාහ දරන්නේ. සාමාන්‍ය අපේ ළඟ අදහසක් තියෙනවා මම යම් යම් ක්‍රියාවල් කරනවා ඒ ක්‍රියාවල් වල ඵල විපාකේ මම විඳිනවා කියලා. එහෙම නැතිනම් අදහස් කරනවා අන් අය ක්‍රියාවල් කරනවා ඒ අය විසින් ඒ වාගේ ඵල විපාක විඳිනවා කියලා. මෙය සත්ත්ව පුජ්‍යල ආත්ම කියන හැඟීමට බර වෙලා හිතන දෙයක්. භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්මය ප්‍රඥාවෙන් දකින ධර්මයක්. දැන් ධර්ම රත්නේ ගුණ කතා කරනකොටත් පච්චත්තං වේදිතාප විඤ්ඤෝ හීති. ප්‍රඥාවන්තයා විසින් සෝකීය సంతානි උපදවා ප්‍රඥාවෙන් අවබෝධ කරනවා කියන එකයි කියන්නේ. සීල සමාධි දෙක මේ ශාසනයේ මුල් ත්‍රිශික්ෂාවේ ශික්ෂා දෙකක්. නමුත් එපමණකින්ම නතර වෙන්නේ නැහැ. සීලෙන් කය වචනේ දෙක හික්මවාගෙන සමාධියෙන් චිත්ත ඒකාග්‍රතාවය ඇති කරගෙන ප්‍රඥාවට අදාළ ධර්මය ප්‍රඥා ඇසින් දකින්න ඕනේ. එතකොට තමයි අර ලෞකිකත්වයේ ඉක්මවා යන ලෝකෝත්තර භාවයක් සාත් කරන සත්ත්ව පුජ්‍යල හැඟීම ඉක්මවා යන ධර්මය අපට අවබෝධ කරගන්න පුළුවන්කමක් ඇති වෙන්නේ. ඒ නිසා අපි බලමු මේ වචනේ දිහා බවත් ගෞතමීනි කිමෙක්ද හිතේ මේ කෙරේද හිතේ මේ විඳීද අපිට මෙතන ගන්න පුළුවන් තමන්ම කරනවාද තමන්ම විඳිනවාද යමක්. ඉතින් භාග්‍යවතුන් වහන්සේ වදාළේ බමුණ හිතේ මේ කරයි හිතේ මේ විඳී මේ කාන්තේකි කියලානේ. දැන් අපි බලනවා මේ ක්‍රියාවල් කෙරෙන්නේ කොහොමද එහෙනම් කියලා. දැන් සාමාන්‍යයෙන් චේතනාවකට අනුව සතර මහා ධාතුන් රාශි වුණා වූ කය ක්‍රියාවෙනකට තනි වචනයක් කියනවා කාය කම්මේ කියලා. ඒ වගේම ඇතුළත උපදින වාතය විතක්ක ਵਿਚාරයන්ට නැගෙන සිතුවිලි වලට අනුව විතක්ක කියන්නේ යම් නමක් කතා කරනකොට ඒක සිතුවිලි වලට නැගෙනවා. ඊට අනුව තමයි අක්ෂර විචාරෙන්නේ සිතුවිලි වලින්. ඊට අනුව තොල් තල්ල දීව ක්‍රියා වෙලා ඇතුළත උපදින වාතය කැඩිලා පිට වෙනවා. එතකොට අපි ඒකට කියන තනි වචනේ වචී කම්ම කියලා. කාය කම්ම වචී කම්ම දෙක නොවන කොටත් මනෝමූලිකව පහළ වෙන සිතුවිලි මනෝවිඤ්ඤාණයෙන් දැනගන්නකොට ගමන් බිමන් යෑම යාළු මිත්‍රව හමු වීම කතා කිරීම සතුටු වීම අසතුටු වීම සිතෙහිම වෙනවා. හරියට අර හීන පේනවා වාගේ. එතකොට කියන්නේ මනෝ කම්ම. මේ කාය කම්ම මේ වචී කම්ම මේ මනෝ කම්ම තමන්ම කරනවද කියන එකයි මෙතනදී අපිට මේ ප්‍රශ්නේ. තමා යන්නේ කරනවද? අපි එහෙම හිතෙනවා. නමුත් භාග්‍යවතුන් වහන්සේ වදාරන්නේ චේතනහං භික්කවේ කම්මං වදාමි.
මහණෙනි චේතනාව කර්මයේ කොට වදාරමි. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. ద్వාරයට පැමිණි චේතනාව මුල් කොට කයින් වචනයෙන් සිතින් කර්ම කෙරෙයි කියලා. මේ වචනේ අපි බලමු. චේතනාව කියලා කියන්නේ යම් ක්‍රියාවක් ගෙන දෙන චෛතසිකයකට. ඒ චේතනාව ක්‍රියාවෙන්ද රූප ධර්මයේ උණුසුම ආයු පැවැත්ම උපකාරයක් වෙනවා. රූපේ ආයු ගෙවිලා නම් උණුසුම ඇති වෙන්නේ නැතිනම් චේතනාවේ ක්‍රියාවක් වෙන්නේ නැහැ. අපිට තේරෙන වචනින් කිව්වොත් මල සිරුරක චේතනාවේ ක්‍රියාවක් වෙන්නේ නැහැ. හොඳින් ආහාර ජීර්ණය වෙලා ඒ ආහාර ජීර්ණයේ රස ධාතුව ලේ ධාතුවක් බවට පත් වෙලා මේ ආස්වාස වාතයත් සමග පෙනහැල්ලේදී සංයෝග වෙලා හදවත මුල් කරගෙන මේ මුළු සිරුර පුරාම උණුසුම ශක්තිය පැතිරෙනවා. හරියට අර වතුරට විදුලිය දුන්නොත් එහෙම වතුර පුරාම විදුලිය පැතිරෙනවා වාගේ මේ සිරුර පුරාම යම් උණුසුමක් ශක්තියක් පැතිරෙනවා. මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාව හොඳින් වෙනවා නම් ඒ උණුසුම මේ ශරීරයේ සීතල වළක්වලා අලුත් කරනවා. අපි ඒකට කියන්නේ ඇති වෙන අලුත් වායෝ ධාතු එකතුව පඨවි ධාතුව කියන තද කරන කුඩු කරන ස්වභාවය, ආපෝ ධාතුව කියන ගලන වැగిරෙන ස්වභාවය, තේජෝ ධාතුව කියන දවන තවන ස්වභාවය, මේ වායු ක්‍රියාව, මේ සතර මහා ධාතුව ක්‍රියාව වෙනවා. ඒ සතර මහා ධාතුව ඒ ආස්වාස වාතයේ මුල් කොට ඇතිවෙන ඒ ශක්තියට චේතනාව එකතු වෙලා ක්‍රියාවෙන එක තමයි මේ කාය කම්මී කියන්නේ. එතකොට කෙනෙක් කරනවා කියලා කීවට මේක හේතුඵල ධර්මයක්. චේතනාව පහළ වෙන්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් කියන අදහස අපිට පෙන්නලා තියෙනවා. අපි දෙවනුව චේතනාවට හේතුව මොකක්ද කියලා පැහැදිලි කරනවා. එතකොට මේකෙන් අපිට මේ උගන්වන්න හදන්නේ කෙනෙක් කරනවායි කියන එක නෙමෙයි, මේ කාය කම්මය හේතු යෙදෙනකොට ඵලයක් වශයෙන් ඇති වෙලා නැති වෙනවා කියන එකයි. දැන් අපි මේ විදිහට වාඩි වෙලා ඉන්නවා. අපි මේ හිතනවා ඉන්නවා කියලා. නමුත් කයත් නැති වෙමින් ඇති වෙනවා, ඇති වෙමින් නැති වෙනවා. ඒකට අපිට හොඳ ප්‍රධාන සාධකේ තමයි මේ ප්‍රස්වාස වෙනවා, ආස්වාස වෙනවා, ආස්වාස වෙනවා, ප්‍රස්වාස වෙනවා. ඒ ආස්වාස ශක්තිය උදව් කරගෙනම චේතනාව යෙදිලා යටි කය හකුලලා උඩු කය ඍජු කරලා තබලා තියෙනවා. එතකොට ඒ මොහොතට අනුව කෝටි ප්‍රකෝටි වාරයක් ගේනම් චේතනාවත් ඇති වෙලා නැති වෙලා යනවා ඇති. ඒකට කෙනෙක් වාඩි වෙලා ඉන්නවා නෙමෙයි, මේ චේතනාවේ ක්‍රියාවක් ඇති වෙලා නැති වෙලා යනවා කියන එකයි. ඒ විදිහට අපිට ජීවිතේ සෑම ඉරියව්වක්ම නුවණින් බැලුවොත් වායෝ ධාතුව මුල් කොට චේතනාව එකතු වෙලා පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියන සතර මහා ධාතුව ක්‍රියා වෙලා නිරුද්ධ වෙන බවට අපට පැහැදිලි කරගන්න පුළුවන්කමක් ඇති වෙනවා. ඊළඟට අපිට පෙන්වුවා තමම විඳීද කියන එක. දැන් අපි තෙමේම කෙරෙයි කියන එකට තමයි අපි ධර්ම කොටස කෙරුවේ. තමන් කරනවා නෙමෙයි, මේ චේතනාවේ ක්‍රියාව කියන එක. තෙමේම විඳීද. මේකටත් හොඳ සූත්‍ර දේශනාවක කරුණක් මම මෙතනදී පින්වතුන්ට පැහැදිලි කරනවා. සංයුක්ත නිකායේ තියෙනවා මෝලිය පග්ගුණ සූත්‍රය කියන සූත්‍ර ධර්මයක්. මේ මෝලිය පග්ගුණ තෙරුන් වහන්සේ
භාග්‍යවතුන් වහන්සේගේ විමසා සිටිනවා වහන්සේ කවරෙක් ස්පර්ශ කරනවද? අපි දන්නවනේ දැන් පස්සපච්චා වේදනා කියලා ඊළඟට පෙන්ලා තියෙන්නේ. වේදනාවට හේතුව ස්පර්ශයයි. කවරෙක්ද මේ ස්පර්ශ කරන්නේ කියලා මේ මෝලිය පග්ගුණ හාමුදුරුවෝ භාග්‍යවතුන් වහන්සේගෙන් ඇහුවේ. එතකොට භාග්‍යවතුන් වහන්සේ වදාරනවා මේ ප්‍රශ්නේ සුදුසු නොවේ. සත්‍යකෝ පුජ්‍යලෙක් ස්පර්ශ කරේයයි මම නොකියමි. අන්න බලන්න හිතලා. මේ ඇහැට රූපය හමු වෙනකොට රූප දැනගන්නා හිතක් ඇති වෙනවා. මේ තිදෙනාගේ එකතුවෙන් ස්පර්ශයක් ඇති වෙනවා. කනට ශබ්දයක් හමු වෙනකොට ශබ්ද දැනගන්නා හිතක් ඇති වෙනවා. තිදෙනාගේ එකතුවෙන් ස්පර්ශයක් ඇති වෙනවා. නාසයන්ට ගන්ධය ලැබෙනකොට ගඳ සුවඳ දැනගන්නා හිතක් ඇති වෙනවා. තිදෙනාගේ එකතු ස්පර්ශයයි. දිවට රසය හමු වෙනකොට රස දැනගන්නා හිතක් ඇති වෙනවා. තිදෙනාගේ එකතු ස්පර්ශයයි. කයට හැපෙන දේවල් ගැටෙනකොට ඒ ස්පර්ශය දැනගන්නා හිතක් ඇති වෙනවා. තිදෙනාගේ එකතු ස්පර්ශයයි. එපමණුත් නතර නොවි මනසට සියයට නැගෙන අරමුණු මනෝවිඤ්ඤාණයෙන් දැනගන්නකොට ඒ තිදෙනාගේ එකතු ස්පර්ශයයි. මේ විදිහට කාය සම්පස්සේ, සෝත සම්පස්සේ, ගාහන සම්පස්සේ, ජීවා සම්පස්සේ, කාය සම්පස්සේ, මනෝ සම්පස්සේ කියලා මේ ස්පර්ශ ආකාර හයක් ධර්මයේ පෙන්නනවා. එතකොට මේ භාග්‍යවතුන් වහන්සේ මෙතන වදාළේ සත්‍යකෝ පුජ්‍යලෙක් ස්පර්ශ කෙරේයයි මම නොකියමි. අර වචනෙට කවරෙක් ස්පර්ශ කෙරේද කියනකොට. ඒතර කවරෙක් විඳීද කියන එකත් එතකොට එහෙනම් පස්සපච්චා වේදනා හින්දා මෙතන වින්දනය ප්‍රත්‍යයෙන් ඇති වෙන දෙයක් මිසක් කෙනෙක් විඳීද හිතෙමෙම විඳීද කියන වචනය පිළිගත්තොත් එකයි එක අන්තයක් වෙනවා කියලා. ඒක භාග්‍යවතුන් වහන්සේ වදාළා තියෙන්නේ. කියන්නේ අන්තයක් වෙනවා කියන්නේ ඒ වින්දනයේට හේතුඵල නොදක බලන විදිහක් කියන එකයි. ඒ නිසා ඒ සලායතන ප්‍රත්‍යයෙන් ස්පර්ශ වෙන බව ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාව වෙනවා කියන එක තමයි භාග්‍යවතුන් වහන්සේ වදාරලා තියෙන්නේ. අපි දැන් බලනවා මනසත් සිහියට නැගෙන අරමුණු මනෝ විඥානයක් කියන කරුණු තුන එකතුවයි ස්පර්ශය කියලා දේශනාවේ පෙන්වන්නේ. මනංච පටිච්ච ධම්මේච uppajjati මනෝ විඥානං තින්නං සංගති පස්සෝ පස්සපච්ච වේදනා. මේ වේදනාව කෙනෙක් විඳිනවා නෙමෙයි. ප්‍රත්‍යයෙන් හට ගන්නවා කියන එකයි මේ භාග්‍යතුන් වහන්සේ අපිට මෙතන පැහැදිලි කරලා දෙන්න හදාන්නේ. මනංච කියන්නේ මේ මානස කියන්නේ පූර්ව කර්මෙන් හටගත්තා. මේ කාම ලෝකේ දෙමව්පියෝ ප්‍රත්‍ය වුණා හටගන්න. මනස හටගන්නකොටම ආයතන හයම හටගත්තා. ආයතනානම් පටිලාභෝ ආරම්භයේදී මේ මොහොත දක්වාම හටගත් තැන පටන් මේ මොහොත දක්වාම ජීවිතේන්ද්‍රයේ කියන ආයු ශක්තිය පැවතෙන හින්දා ප්‍රස්වාස වෙනකොට ආස්වාස වෙන හින්දා වැය වෙන ආහාරය අලුත් කරන නිසා දිරෙන කොටස සුද්ධ පවිත්‍ර වෙන නිසා මේ මොහොත දක්වා මේ ආයු ශක්තිය නොනැසී පැවැත්වෙනවා. පැවැත්වෙන නිසා අර මානසික කෘත්‍යයක් වෙනවා. ඒතර මනස කියන්නේ මේ දත්තයන් භාවිතාවෙන හා සිහි වෙන කෘත්‍යයක්. මානස කියන එක ඉලක්කයක් වශයෙන් පෙන්වන්න බෑ. මේ අද්දකින් භාවිතා වෙනවා අවස්ථානුකූලව සිහියට නැගෙනවා. ඒ භාවිතාවෙන්ද සිහි වෙන්න රූප ධර්මයේ ප්‍රත්‍ය වෙලා තියෙනවා. ඒක අපිට හොඳට පේනවා ප්‍රාස්වාස ආස්වාසයේ උපකාර වෙලා තියෙනවා මේ කෘත්‍ය වෙන්න. හැංගින් බර දෙයක් සිහියට නැගුණොත් ආස්වාසයේ දීර්ඝයි වැඩි ශක්තියක් වැය වෙනවා.
වැඩි කිලුටක් ප්‍රස්වාසය වැඩිපුර පිට වෙනවා. හැඟීම් අඩුව යමක් සිහියට නැගෙනකොට ආස්වාස ප්‍රස්වාසය සියුම් වෙනවා. මේකෙන් පේනවා රූපය එක්තරා උදව්වක් දීලා තියෙනවා මේ මානසික කෘත්‍යයට කියන එක. දැන් තේරවාදී සම්ප්‍රදායේ මේ හිත පහළ වෙන්නේ හදවත් කුහරය තුල දොඹැටයක් වැනි සිදුරක් තියෙනවා. එහි අඩපතක් පමණ ලේ ධාතුව ගැවසෙනවා. ලේ ධාතුව ඇසුරේ කියන පැහැදිලි කිරිල්ලක් තියෙනවා. නමුත් අපි හිතනකොට ආස්වාස වාතයේ ලේ ධාතුව පෙනහැල්ලට එකතු වෙලා හදවතට වැටෙනකොට නිතරම ලේ ධාතුව හදවතේ අලුත් වෙනවා. ඒ තුල යම් උණුසුමක් ශක්තියක් ඇති වෙනවා. බලයක්. මේ බලය තමයි නම් මේ භාවිතාවෙන්ද සිහි වෙන්න උදව් වෙන්නේ. අර තැනක් වශයෙන් නොබල බලන්න මේ හේතුඵල ධර්මයේදී එතකොට මේ රූප ධර්මයේ බලයක් අර භාවිතා වෙච්ච හේතු සිහියට නැගෙන්න උපකාර වෙනවා. ඒවට කියන්නේ ධම්ම කියලා. එතකොට මානංච පටිච්ච ධම්මේච. ඕන දෙයක් සිහි වෙනකොට බලන්න හේතු නිසානේ සිහියට නැගෙන්නේ අරමුණු. ඒ සිහියට නැගෙන අරමුණු දැනගැනිල්ලට කියන්නේ මනෝ විඥානී කියලා. දැන් කාරණා තුනක් මෙතන පෙන්වුවට කාරණා තුන අපිට අවස්ථා තුනකදී කතා කරන්න පුළුවන්. නමුත් සිදුවීම එකසෙනි. එතන ඒ හින්දා තමයි කියන්නේ තින්නම් සංගති පස්සෝ. මේ තිදෙනාගේ එකතු ස්පර්ශයයි. ස්පර්ශයයිසිකයක් එතන. පස්සපච්ච වේදනා වින්දනයක් ඇති වෙනවා. දැන් එතකොට මේ හෙතෙමීම විඳීද මමම විඳීද කියන එකක් මෙතෙන්ට යොදන්න බෑනේ. මේ හේතු යෙදෙනකොට මේ වින්දනය ඇති වෙලා නැති වෙනවා. ඒ කතා කරපු සියලු හේතු ඇති වෙලා නැති වෙන නිසාම වින්දනයත් ඇති වෙලා නැති වෙලා යන ධර්මයක් විනා කෙනෙකුගේ නෙවෙයි. ඒ නිසා තෙමීම කෙරෙයි කියන එකත් මෙතන ස්පර්ශයෙන් ඇති වෙන්නේ. මොකද ස්පර්ශය ඇති වෙන නිසා ස්පර්ශේ හේතුවක් වෙනවා එතන චේතනා පහළ වෙන්න. අපි අර මුලින් කීවේ දේශනා කරගෙන යනකොට චේතනාවටත් අපි හේතුව බලමු කියලා. මේ ස්පර්ශයම තමයි චේතනාව ඇති වෙන්නත් මූල ධර්මයක් වෙලා තියෙන්නේ. ඒ නිසා ස්පර්ශය ඇති වෙනවා නිරුද්ධ වෙනවා කියලා අපි අවබෝධ කළොත් මෙතන කාර්මිකයක් කරන්නා කියන මතයෙන් බැහැර වෙනවා. කාර්මිකෙක් පිළිගන්න බැරුව යනවා. වින්දනයක් වෙයි. විඳින්නෙක් ඉන්නවයි කියන මතයෙන් බැහැර වෙනවා. ඊළඟට ඒ භාග්‍යතුන් වහන්සේ ඒ නිසයි වදාළේ සෝ කරෝති සෝ පටිසංවේදයති කෝ බ්‍රාහමන අයමීකෝ අන්තෝ බමුණ හෙතෙමේම කරයි හෙතෙමේම විදි යනු මේ කාන්තේකි. ඊළඟට බ්‍රාහමන තෙමේ ඇහුවා බවත් ගෞතමීනි කිමෙක් දානිකෙක් කෙරේ දානිකෙක් විඳීද? බමුණ අනිකෙක් කෙරේ අනිකෙක් විඳීමේ දෙවෙනි අන්තයයි. එහෙමනම් තමා කරයි තමා විඳී කියන එකේ යථා අවබෝධය ඇති වෙනවත් එක්කලාම බාහිර වශයෙන් උත් මේ අනිකෙක් කෙරෙහි අනිකෙක් විඳී නෙමේ මේ සියල්ලම එකම සමස්තයක්. හැම කෙනෙකුටම මේ ආස්වාස වාතය පොදුයි. හැම අයෙකුටම මේ ආහාරය පොදුයි. හැම සත්ත්ව ස්වභාවයකටම මේ ආස්වාස වාතයේ ආහාරයේ රස ධාතුව දෙක සංයෝග වෙන උණුසුම ශක්තිය පොදුයි. උණුසුම උදව් කරගෙන කර්මයෙන් හටගත් රූපය අලුත් කරනවා පොදුයි. ඒකෙම ශක්තිය උදව් කරගෙන භාවිතා වෙච්ච ආකාරයට මේ සිහියට නැගිලා මනෝ විඥානය හට ගන්නවා, මනෝ සම්පස්සේ හට ගන්නවා, වේදනා හට ගන්නවා පොදුයි. එහෙමනම් අනිකෙකුගේ කතාවකුත් තමාගේ කතාවකුත් නොවේ මෙතන අන්තිමට පැහැදිලි වෙන්නේ හේතුඵල නිරෝධ කතාවක්. ඒ නිසා තමයි බමුණ මේ අන්ත දෙකට නොපෙවෙන තථාගත තෙමේ මෙදුම් පිළිවෙතින් දහම් දෙසයි කියලා වදාරමින්
අවිද්‍යා පත්‍යා සංඛාරා සංඛාර පත්‍යා විඥානං කියන මේ පටිච්චසමුප්පාද පෙළ ධර්මයේ භාග්‍යතුන් වහන්සේ වදාරනවා. අවසානයේ ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛඛන්දස්ස සමුදය හෝති. මෙසේ හුදු දුක් රසේ හට ගැනීම වේ කියලා. බලන්න එතකොට තමා අනුන් කියලා මතයකට එකතු වෙලා හිටියොත් නේද මේ මම මහලු භාවයටපත් වෙනවා. ජරා මමම රෝගී භාවයටපත් වෙනවා. මමම ආයු ගෙවෙනවා. මම මැරෙනවා කියලා මේ මතයකට දරා ගන්න වෙන්නේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දුම්නස් මේවා දැඩි වෙහෙස මේවා දරා ගන්න වෙන්නේ අර සත්ත්ව පුජ්‍යල ආත්ම හැඟීමකට එකතු වෙලා බලන නිසායි. නමුත් මේ උපාදානස්කන්ධයගේ පහළවීම යමෙක් දුක වශයෙන් දැකලා නුවණ යොදවලා දුක වශයෙන් දකිනවා කියන දුක විඳිනවයි කියන එක නෙමෙයි. මේ උපාදානස්කන්ධයගේ පහළවීම දැඩි අල්ලා ගැනීමෙන් යුක්තෝ මේ ස්කන්ධ පරිහරණය සැනසීමක් නොවන බව දැකලා වෙහෙසක් බව දැකලා නමුත් ඒ ස්කන්ධ පංචකයේ කෙරෙහිම සතුටු වෙනවා නම් පවත්තන්න උත්සාහ කරනවා නම් සැපේදී කැමැති වඩාත් සැපේට දුකේදී කැමැති දුක වළක්වලා නැවත සැපේට එන ස්කන්ධ පරිහරණයටම තණ්හා කරනවා නම් උපාදානයෙන් යුක්ත නම් නැවත නැවත කර්ම රැස් වෙනවා නම් නැවත නැවත ජාතියට බඳුන් වෙනවා. දුක්ඛ සමුදය දැකලා මේ පැහැදිලි කරපු පිළිවෙලට හේතුඵල නිරෝධය අවබෝධ කරනවා නම් තෙමේත් නොවේ අනිකෙකුත් නොවේ. හේතුඵල නිරෝධයක් බව අවබෝධ කරනවා නම් දුක්ඛ නිරෝධේ භව නිරෝධ වෙන බව දැකලා ඒට සම්මා දිට්ඨියක් නිවැරදි දැකීමක් ඇති වෙන්න ඕනේ. සම්මා දිට්ඨිය මිත්‍යා දෘෂ්ටිය පහ වෙනවා. ඒකට කියනවා ආර්ය සම්මා දිට්ඨිය කියලා. කම්මස්සකතා සම්මා දිට්ඨිය කියලා තියෙනවා පූර්ව භාග ප්‍රතිපදාවක්. දුන් දෙහි විපාක ඇත, පූජාවන් විපාක ඇත, යාග හෝම වල විපාක ඇත, කුසල කුසල කර්මයන් විපාක ඇත, මෙලවක් ඇත, පරලොවක් ඇත, මාවට කරන උපස්ථානේ විපාක ඇත, පියාට කරන උපස්ථානේ විපාක ඇත, ඕපපාතික උපදිනා සත්‍යෝ ලෝවේ ඇත, මෙලවත් පරලොවත් නුවණින් පසක් කළ උගත් මහාන බමුණන් ලෝවේ ඇත කියලා නියත මිත්‍යා දෘෂ්ටියටපත් නොවෙන්න කර්මඵල විපාක විශ්වාස කරන කම්මස්සකතා සම්මාදිට්ඨියක් තියෙනවා. ඒකෙන් දුගතියකටපත් වෙන්නේ නැතුව මේ සත්‍ය සුගතියකටපත් කරවනවා. අද මේ සුගතියට හිමිකම් කියලා තියෙන්නේ කම්මස්සගත සම්මාදිට්ඨිය හින්දායි. නමුත් අපි එපමණකින්ම ජාතියෙන් ජරාවෙන් ව්‍යාධියෙන් මරණින් මිදුනේ නැහැ. ආරි සම්මාදිට්ඨියකටපත් වෙන්න ඕනේ. ආරි සම්මාදිට්ඨියටපත් වෙනවා කියන්නේ මේ උපාදානස්කන්ධයේ දුක දැකලා දුකට හේතුව නැවත නැවත උපාදානස්කන්ධය එකතු කරගෙන යන ආසාව කියලා දැකලා හේතුඵල නිරෝධයෙන් දුක්ඛ නිරෝධ වෙන තැන දැකලා අවබෝධයෙන් දුක්ඛ නිරෝධ වෙනවා. ඒට මාර්ගය සම්මා දිට්ඨිය ඇති වෙනවත් එක්කලා මාර්ගාංග 8 එක් වෙනවා. සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි ඉදිරිපසු නැතු එක සණයක් වෙනවා. එකයි මේ මාර්ගක්ෂණය කියන්නේ. අපි අර කීවේ මනස ගැන. මේ මනස කියන මූලයට මේ මාර්ගාංග ප්‍රත්‍ය වෙලා ආර්ය අෂ්ටාංගික මාර්ගක්ෂණී යෙදුනොත් මාර්ගක්ෂණයට අනුව ඵලසණිය ඇති වෙනවා. ඒ නිසා තමයි සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස සංයෝජන බැමි තුනක් සිඳගෙන සෝතාපට්ටි ඵලයටපත් වෙන්නේ. ඒ නිසා මේ චතුරාර්ය සත්‍ය මුල් කොට ඇති ධර්මතාවයේ තමයි මේ අන්ත දෙකට නොපැමිණ මෙදුම් පිළිවෙතින් තථාගතයන් වහන්සේ ධර්මයේ දේශනා කරයි කියන්නේ. මෙදුම් පිළිවෙත ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. අර පුජ්‍යල අන්තවලටපත් වෙන්නේ නැතුව හේතුඵල නිරෝධයක් අවබෝධ කරනවා. ඒ අවසානයේ බමුණු තෙමේ බවත් ගෞතමී නිතාමැනව වහන්ස යටිකුරුවක් උඩුකුරු කරන්නේද, වැසී තිබෙන යමක් විවර කරන්නේද, මම්මුලාවුවෙකුට පාර පෙන්වන්නේද,
අඳුරේ වූවෙකුට රූප දකී වායි තෙල් පහනක් දල්වන්නේද එපරිද්දෙන් භවත් ගෞතමීන් වහන්සේ නොයෙක් අයුරින් ධර්මයේ ප්‍රකාශ කරන ලදී. භවත් ගෞතමීනි මා අද පටන් දිවිහිමියෙන් සරණ ගිය උපාසකයෙකු කොට දරණ සේක්වායි ඉල්ලා සිටුන් ලැබුවා. ඉතින් එතකොට අපිට පේනවා ඒ ආකාරයට අපටත් අද පුළුවන්කමක් ඇති වෙනවා එදා ඒ දේශනාව අපේ ජීවිතයට අද එකතු කරගෙන හොඳින් නුවණින් යුක්තව ධර්මඥානයේ යොදාගෙන මේ ජාතිය ජරාව ව්‍යාධිය මරණය පවර නොගන්න. ජාතිය ජරාව ව්‍යාධිය මරණය පවර නොගන්නවා කියනකොට අපිට හිතෙන්න පුළුවන් මේ ජීවිතය අත්හැරිලා පවර නොගන්නවා කියලා. එහෙම නෙමෙයි. මේ වාඩිවීමක් තියෙනවා වාඩි වෙන්නෙක් නෑ මෙතන. මේ වාඩි වෙලා ඉන්න ක්‍රියාවමයි ජාති ජරා මරණ. නැගී හිටීමක් තියෙනවා නැගී හිටින්නෙක් නෑ උතන. නැගී හිටින ක්‍රියාව නැගී හිටින ජාතියමයි ජරා මරණ. එවිදීමක් වෙනවා එවිදින්නෙක් නෑ. එවිදින ක්‍රියාවමයි ජාතිය. ඒ කය සිතුවිලි හිත ඉපදුනා ජාතිය. එවිදීමට නමුත් පියවරක් පාසා බලන්න ජාති ජරා මරණ. සයනය කරනවා නැගී හිටිනවා ජාති ජරා මරණ. එතකොට රූප බලන් ස්කන්ධ උපදිනවා, ශබ්ද අහන්න ස්කන්ධ උපදිනවා, ගන්ධ ලබන්න, රස ලබන්න, ස්පර්ශයන් ලබන්න මේ ස්කන්ධයන් උපදිනවා. ඒ ස්කන්ධයන් හට ගන්නවා නිරුද්ධ වෙනවා. අවසාන වශයෙන් අපිට පැහැදිලි වෙනවා එතකොට මේ සියල්ලන්ටම යොමු නොවනකොට නැති අතීතයත් නූපන් අනාගතයත් මනෝද්වාරිකව පහළ වුණත් මනෝද්වාරිකව පහළ වෙන ස්කන්ධයන්ද ඉපිද නැසෙනවා. එහෙනම් ජාතියට ජරාවට ව්‍යාධියට මරණයට බඳුන් වෙන්නා වූ කෙනෙක් මෙතන නැතු යනවා. එතකොට ස්කන්ධයන් පහළ වුණත් පහළ නොවුණත් ප්‍රශ්නයක් මෙතන නැතු යනවා. ඒ නිසා එවැනි උතුම් නිවනකින් සැනසෙන්න හේතු ආසනාව වේවායි අපි අදිෂ්ඨාන කරගනිමු. අවසරයි ස්වාමින් වහන්සේ මෙම ධර්මානුශාසනාවේ දායකත්වයේ දරන පින්වතුන්ගේ අරමුණු සහ ප්‍රාර්ථනාවන් තමන් ලබා ඇති මෙම උතුම් මනුෂ්‍ය ආත්ම භාවයේ තුලදීම උතුම් මාර්ගඵල නිවන් අවබෝධ කර ගැනීමට අවශ්‍ය සියලුම කුසල් මතුවී නොපසුබට ධෛර්යයෙන් හා අදිෂ්ඨානයකින් කටයුතු කිරීමට තමා ඇතුළු පවුලේ සියලු දෙනාට හැකි වේවායි යන ප්‍රාර්ථනාවෙන් යුතුව දායකත්වයේ දරනවා මහරගම ඇල්හේන පාර අංක 83 1 නිවසේ පදිංචි ගයන්ගී වීරසිංහ මහත්මිය. අදින් වසර 3කට පෙර පරලෝ සැපත් මාතර පොලිස් ස්ථානයේ සේවය කළ පොලිස් සැරයෙන් සුරවීර ගමගේ සුමනදාස මහතාට පරලෝ සැපත් සුරවීර ගමගේ සයිමන් පියාණන්ට හා එම මෑණියන්ටත් නලනිහාමි ආච්චි අම්මාටත් සීයාටත් පරලෝ සැපත් මෙතුජ පුතුටත් රාජපක්ෂ මාමාට සහ පුංචි අම්මාටත් පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහාත් සුජීවත්ව සිටින ජයදාස මුදලිගේ පියාණන්ටත් රාජපක්ෂ මෑණියන්ටත් පවුලේ සියලු දෙනාටත් සෙත් පැතීම සඳහා දායකත්වයේ දරනවා මාතර තිහගොඩ සපුමල් උයන අමාශක්තිහි පදිංචි ශ්‍යාමලී මුදලිගේ මහත්මිය ඇතුළු දූ දරුවන්. අගෝස්තු මාස 5 වන දිනට 76 වන ජන්මදිනය සැමරූ සුභද්‍රා හුළුගල්ල මහත්මියගේ සහ අගෝස්තු මාස 19 වන දින 69 වන ජන්මදිනය සමරන අමිතා විජේසුන්දර මහත්මිය යන දෙදෙනාට නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා යන ප්‍රාර්ථනාවෙන් යුතුවත් දේශකයන්න් වහන්සේ සහ මෙම ධර්මදේශනාමය පුණ්‍ය කර්මයට සහභාගී වූ සියලු දෙනාටම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස මෙම පුණ්‍ය කර්මය හේතු වේවායි ප්‍රාර්ථනාවෙන් යුතුව දායකත්වයේ දරනවා වෙල්ලම් පිටිය සාලවත්ත පාර අංක 36 B නිවසේ පදිංචි චමිල විජේසුන්දර මහතා ඇතුළු දූ දරු පිරිස. ධර්මවතී මහත්මිය ඇතුළු පවුලේ සැමට විජේසුන්දර මැණිකේ ඇතුළු පවුලේ සැමට චන්ද්‍රා කුමාරි හාමි මහත්මියට රොසලින් නෝනා මහත්මිය ඇතුළු සැමට
පොඩිහාමිනේ මහත්මිය ඇතුළු පවුලේ සැමට, නිශාන්ත මහතා ඇතුළු පවුලේ සැමට, එම්.ඒ. පොඩිනෝනා මහත්මිය ඇතුළු පවුලේ සැමට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා යන ප්‍රාර්ථනාවෙන් යුතුවත් සැමට නිර්වාණ අවබෝධය පිණිසත් සසිඳු පුතණුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වීම පිණිස තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීම සඳහා දායකත්වයේ දරනවා උදියාවල දඹදෙනිය පදිංචි එම්.ඒ. පොඩිනෝනා උදියාවල මහත්මිය ඇතුළු සියලු දෙනා. වසර 29කට පෙර පරලෝ සැපත් වූ දෙහිවල විසූ ව්‍යාපාරික සමන් ෆැන්සි පැලස් අධිපති එස්.එච්. සුදුසිංහ මහතාටත් වසර 3කට පෙර පරලෝ සැපත් අමරසිංහ ආරච්චිගේ ජේ.පී. නෝනා මෑණියන්ටත් පරලෝ සැපත් සියදෝරිස් පියාණන්ටත් කරොංචි අප්පු මාමාට සහ රොසලින් සුදුසිංහ නැන්දම් මාටත් පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහා දායකත්වයේ දරනවා පිළියන්දල මහරගම පාර දෙවන පටුමග අංක 108-52 නිවසේ පදිංචි භාර්යාව ග්‍රන්ජනී සුදුසිංහ, ලලිත්, ගයානි, ජයන්ත, චන්දිම සහ චිතුම් යන දූදරු මුණුබුරු පිරිස සමග එල්.එස්. සුදුසිංහ මහතා 2020 වසරේ ජනවාරි මාස 10 වෙනි දින පරලෝ සැපත් අයි.ඩී. විමලාවතී මෑණියන්ට හා වසර 23කට පෙර පරලෝ සැපත් ලෙස්ලි වික්‍රමරත්න පියාණන්ට පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහා කරන්දෙනිය අනුරුද්ධගම සිරි සුගත යෝගාශ්‍රමයේ විහාරාධිපති නාරම්පාලුවේ ඥානානන්ද ලොකු හාමුදුරුවන් වහන්සේ ඇතුළු සියලුම සංඝයා වහන්සේලාට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීම සඳහා දායකත්වයේ දරනවා කරන්දෙනිය අනුරුද්ධගම අංක 91 නිවසේ පදිංචි දේවිකා වික්‍රමරත්න මහත්මිය. අවසරයි ස්වාමින් වහන්සේ. පින්වත් නිවේදිකා මහත්මිය විසින් මේ පින්වතුන්ගේ ප්‍රාර්ථනා සහ පුණ්‍යානුමෝදනාව ප්‍රකාශයට පත් කරනු ලැබුවා. මේ පින්වතුන් බලාපොරොත්තු වෙනා වූ ආකාරයටම ඥාතීන්ට පින්පෙත් අයිති වේවා අනුමෝදන් වේවා. සුජීවත්ව වාසය කරන්නා වූ පින්වතුන්ට නිරෝගී සුවපත් භාවයේ වැළසේවා. පුතුණුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. සියලු දෙනාටම හොඳ කායික මානසික සැනසීමෙන් යුක්තව උතුම් නිවනින් සැනසීමටත් හේතු වාසනා වේවා. තෙරුවන් සරණයි. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තුං සදාති. සුවපත් වේවා. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. සදහැවතුනි, ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයාණන් වහන්සේ පොල්හේන්වත්ත වෑවල පිළියන්දල විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති පූජ්‍යපාද සියඹලාපිටියේ බුද්ධ රක්කිත තිස්ස ස්වාමින්ද්‍රයන්න් වහන්සේ. දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. සදහැවතුනි, ඔබටත් පුළුවන් ස්වදේශීය සේවයේ ධර්මදේශනාවන් සඳහා දායකත්වයේ ලබා ගන්න. කතා කරන්න ආගමිකාංශයට 0112 697 140 0112 697 140. මෙම ධර්මදේශනාවේ සංයුක්ත තැටියක් හෝ කැසට් පටයක් ඔබට අවශ්‍ය නම් මෙම දුරකථන අංකයෙන් විමසන්න. 0111 307 1082 0111 307 1082. ඔබට තෙරුවන් සරණයි.